ආයුබෝවන් අද අපි තවත් පුනරීක්ෂණ අභ්‍යාසයක් කරන්න යන්නේ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඔබ මෙවෙනකොට දන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ විශේෂ මේ තුන්වෙනි ප්‍රශ්නයත් මම ඔබට මෙවෙනකොට ලබා දීලා තියෙනවා. මේ ප්‍රශ්නෙන් කියන්නේ මේකේ පළවෙනි කොටස උගලක් අංක සමාජයේ පැවැත්මට ව්‍යාපාර වලින් ලැබෙන සහාය සුළුපටු නොවේ. මිනිස් අවශ්‍යතා වුණා ඉටු කිරීමෙන් ප්‍රදාන වෙනවා. අපි දන්නවා ව්‍යාපාරය කියන්නේ ඇත්තෙන්ම ව්‍යාපාර වලින් ලැබෙන සහාය තුල තමයි මිනිස් අවශ්‍යතාව වුණා ඉටු කිරීම සිදු කරන්නේ. ප්‍රශ්න තමයි අයන්නේ අහනෝගෙන් ව්‍යාපාරිකයෝ නව භාණ්ඩ සේවා නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් මිනිස් අවශ්‍යතාව වුණා නිර්මාණය කරනවා. මෙම ප්‍රකාශිත ඔබ එකගන්නේද හේතු දක්වමින් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. ඔබට දෙන අහන දේ තමයි ව්‍යාපාරිකයෝ නව භාණ්ඩ සේවා නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් මිනිස් අවශ්‍යතාව වුණා නිර්මාණය කරනවා. ඔබෙන් අහන්නේ මේ සඳහා ඔබ මේ කියන දෙයට ඔබ එකගන්නවද කියලා. හොඳයි එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද අවශ්‍යතාවය. මිනිස් අවශ්‍යතාව කියන්නේ මොනවද කියලා. ඇත්තම මිනිස් අවශ්‍යතාව කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික මානසික තත්ත්වයන් තමයි මිනිස් අවශ්‍යතාව කියන්නේ. උදාහරණ විදිහට ගත්තොත් අධ්‍යාපනය, ඇඳුම්, නිවාස, ආහාර, සෞඛ්‍ය, විනෝද, සංනිවේදනය මෙන්න මේ කියනවා සියල්ල මිනිස් අවශ්‍යතාව. මේ වමනා කියන්නේ නම මොනවද? අන්න අර මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට කැමැත්ත දක්වන විවිධ ආකාරයෙන් නැත්නම් විවිධ විදි. නමුත් මේක හැඳින්වීමට අලුතින්ම භාවිතා කරනවා. මිනිස් වමනාවක් කියන්නේ අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීම සඳහා කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල කැමැත්තක් හඳුන්වනවා වමනා කියලා. අවශ්‍යතාවක් තෘප්තිමත් කරන්න කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට ඇති පුද්ගල කැමැත්තක් හඳුන්වනවා වමනාව. ඒකට හේතුව වමනා වෙනස් වෙනවා. වමනා විවිධයි. ඒ නිසා මේ වමනාව කිව්වට ඒ වමනාවෙන් කිසියම් පුද්ගලයෙක් තෝරා ගන්නවා නම් අවස්ථාවක් අන්න ඒක තමයි වමනාව කියන්නේ. එමනම් වමනා ගත්තොත් එමන් ආහාර වල වමනා වෙනවා බත් පාන් රොටි මේ වගේ බොහෝ දේවල්. ඊළඟට ඇඳුම් පැළඳුම් ගත්තා මේ වගේ. ඒ ඔබ වමනා කියන එක ඇත්තෙන්ම උදාහරණ සහිතව ගන්න මූලිකම ගත්තු ප්‍රාථමික කාර්යය. ඉතින් ඊළඟට එහෙනම් බලමු දැන් මේ අපි ගත්තොත් අවශ්‍යතාවල ලක්ෂණ මොනවද? අවශ්‍යතාවල ලක්ෂණ තමයි ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම සපුරා ගන්න ඕනේ. ඒ වගේම සෑම පුද්ගලයෙකුටම පොදු වෙනසක් නැහැ. ඒකම මේ වමනා අවශ්‍යතා සීමිතයි. ජීවත් වෙන්න හැමෝම සම්පූර්ණ කර ගන්න ඕන සෑම පුද්ගලයෙකුටම පොදුයි ඒකම සීමිතයි. නමුත් වමනාවේ ලක්ෂණ ගත්තොත් ඊට වඩා වෙනස්. වමනා සීමිතයි, පුද්ගලයාට වෙනස්, ව්‍යාපාරිකයාට නිර්මාණය කරන්න පුළුවන්. නමුත් වමනා මේව කරන්න පුළුවන් වුණාට මේ වගේ ලක්ෂණ ලැබුණාට අවශ්‍යතාවය වගේ නැහැ. එහෙනම් මතක තියාගන්න අවශ්‍යතාව වමනා කියන්නේ මොකක්ද? මේ වගේ තියෙනා ලක්ෂණ මොනවද කියලා ඔබ අවබෝධයෙන් ඉන්න. අන්න එහෙනම් නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද? අපි දන්නවා මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීමට කිසියම් ව්‍යාපාරිකයෙක් වෙළඳපොළට ඉදිරිපත් කරන්නා වූ ඕනෑම දෙයක් අපි සරලව ගත්තොත් නිෂ්පාදිතයක් කියනවා. මිනිස් අවශ්‍යතාව වමනා තෘප්තිමත් කිරීමට වෙළඳපොළට ඉදිරිපත් කරන්නා වූ ඕනෑම දෙයක්. එහෙම නැතුව නිෂ්පාදිතයක් කියන්නේ කිසිම අවස්ථාවක නිෂ්පාදිතය වෙළඳපොළට ඉදිරිපත් කරන දෙයක් නෙමෙයි මිනිස් අවශ්‍යතාවක වමනාවක් කියන්නේ. ඔබ මෙන්න මේ ප්‍රශ්නේ පැහැදිලි කරගත යුතුයි. ව්‍යාපාරිකයෝ නව භාණ්ඩ සේවා නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමෙන් මිනිස් අවශ්‍යතාව වමනා නිර්මාණය කරනවා. එහෙනම් මේකට එකතු වෙන්න පුළුවන්ද? බැහැ. අපි අවශ්‍යතාව කියන්නේ මොකක්ද? වමනා කියන්නේ මොකක්ද? ඒවා ලක්ෂණ මොනවද? නිෂ්පාදිතයක් කියන්නේ මොකක්ද කියලා බලමු. එහෙනම් අවබෝධ කරගන්න අපිට පුළුවන් කම නැහැ මේකට එකතු වෙන්න. නම් ඔබ මුලින්ම ලියන්න අවශ්‍ය එකඟ විය නොහැක කියන එක. එහෙනම් ඇයි එකඟ වෙන්නේ නැත්තේ? අපි ගත්තොත් එම නිෂ්පාදනයක් කියන්නේ පාරිභෝගික අවශ්‍යතාව වමනා තෘප්තිමත් කරන්න නිර්මාණය කරපු දෙයක්. එහෙනම් පාරිභෝගික අවශ්‍යතාව වමනා නිර්මාණය නැත්නම් වමනා වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක් නම් නිෂ්පාදිතයක් කියන්නේ මිනිසාගේ අවශ්‍යතා පුළුවන්කම නැහැ බාහිර පාර්ශ්වයකට නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න. ඒක පුද්ගලබද්ධ දෙයක් අවශ්‍යතා මිනිසා තුළ ඇති වෙන කායික මානසික තත්ත්වය.
එහෙනම් ඒක පුළුවන් කමක් නැහැ නිෂ්පාදනයක් විදිහට වෙනද පොඩි ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ව්‍යාපාරිකයාට ඒක බෑ නිර්මාණය කරන්න. නමුත් අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට හිතන්නකෝ ආහාර කියලා අවශ්‍යතාව. ආහාර අවශ්‍යතාව. ඒක තමයි මිනිසාගේ අවශ්‍යතාව. ආහාර අවශ්‍යතාව ඉටු කරන්න. එහෙම නැත්නම් එයාට ඒක සම්පූර්ණ කරගන්න උවමනා නම් නිර්මාණය කරන්න පුළුවන්. බත් වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන්, කොත්තු රොටිය වෙන්න පුළුවන්, එළවලු රොටි මේ මොන විවිධ දේවල් වෙන්න පුළුවන්. අන්න ඒක නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යතාව ඉටු කර ගැනීමට නැත්නම් තෘප්තිමත් කර ගැනීම උදෙසා පුද්ගලයාගේ වමනාව තමයි නිර්මාණය කරන්න පුළුවන්. මේ නිසා සමාජීය බලවේගවලට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරිකයාට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ අන්නර අවශ්‍යතාව ඉටු කිරීමට ගැලපෙන වමනාව පමණයි. නැතුව අවශ්‍යතාවයි වමනාවයි දෙකම බෑ යට නිර්මාණය කරන්න. එහෙනම් ඔබ අවබෝධ කරගන්න ඒකට අනුව නම් පිළිතුරු ලියන්න. එමනම් අපි ඒ අනුව බැලුවත් ව්‍යාපාරයක් කියන්නේ මෙන්න මේ වමනාව සපුරාලන්න පුද්ගලයාගේ අවශ්‍යතාව වෙනුවෙන් ඉටු කළගත හැකි වමනා නිර්මාණය කරන්න පුළුවන්. අන්නේ වමනාව සපුරාලන්න ඉදිරිපත් කරන්නා වූ විවිධ නිර්මාණ තමයි ව්‍යාපාර වලින් දීන්නේ. ඒ නිසා ව්‍යාපාරිකයාට නව භාණ්ඩාර සේවා නිපදවල වෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒවා වමනා නිසා අවශ්‍යතා නෙමෙයි. එහෙනම් මේ අනුව ව්‍යාපාරිකයාට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ නොහැකි. නමුත් අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වමනා මත අවශ්‍යතාව තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය වමනා නිර්මාණය කළ හැකි. ඔබ මෙන්න මේ පිළිතුර ලිවිය යුතු වෙනවා. ඔබට මේ සම්බන්ධව අවබෝධය තියෙනවා නම් ඉතා පහසුවෙන් මේක ලියන්න පුළුවන්. අපි නම් බලමු මේ පළවෙනි කොටසෙම ආයන්නේ මොකද්ද කියන්නේ. මෙතන කියන්නේ සමාජීය පැවැත්මට ව්‍යාපාර වලින් ලැබෙන සහාය සුළුපටු නොවේ මිනිස් අවශ්‍යතාව වුණා මේ මුනි හැඳින්වීම කරලා ඔබට කියනවා පහත සඳහන් සංකල්ප පැහැදිලි කරන්න. ව්‍යාපාර වලට වැදගත් කරන සංකල්ප දෙකක් තමයි දීලා තියෙන්නේ. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ දෝ. ඔබ මේක කෙටියෙන් හැඳින්වුවා නම් ඔබට ලකුණ ලැබෙනවා. මේ කෘතික නිෂ්පාදන කියන එක කෙටියෙන් හැඳින්වුවා නම් ලකුණ ලැබෙනවා. එහෙනම් මේ දෙක කෙටියෙන් හඳුන්වන්න අවශ්‍යයි. මොකක්ද එහෙනම් පළවෙනි මාතෘකාව වුණු ව්‍යාපාරයේ දෝ කියන්නේ? අපි දන්නවා මේක පෙරත් අපි කතා කරා ව්‍යාපාරයේ දෝ. ව්‍යාපාර කටයුතු වලදී භාවිත කරන්නා වූ යෙදුම් නිමවුම් ක්‍රියාවලියේ යෙදුම් කියන්නේ සම්පත්. එන සම්පත් අපි ගත්තොත් එහෙම අතීතයේ තම සම්පත් අතර ගැන කතා කරේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියලා. නමුත් දැන් අපි සම්පත් හතක් ගැන කතා කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, කාලය, දැනුම, තොරතුරු කියලා. මෙන්න මේ තමයි ව්‍යාපාරික සම්පත්. ඔබ මේ ව්‍යාපාරික සම්පත් ටික ලිව්වනම් ලකුණ ගන්න අවශ්‍ය නිසා. නමුත් ඔබ මේක විස්තර කරනවා නම් සියල්ල විස්තර කළ යුතු නෑ. එක ලකුණක් ප්‍රශ්න. නමුත් ඔබට වෙලාවක් තියෙනවා නම් පුළුවන් නම් විස්තර කරන්න කමන්නේ විස්තර කරන්න. ඒතර මොකක්ද භූමිය කියන්නේ? ගොඩනැගිලි පිළිලා තියෙන ඉඩම. ගොඩනැගිලි ලැබෙන වාතාශ්‍රය, හිමිවෙලිය. මෙන්න මේක. එතකොට ශ්‍රමය කියන්නේ මම මෙතන උදාහරණයක් අරන් තියන්නේ මේ යෙදුම් නිමවුම් ක්‍රියාවලිය විදිහට කර්මාන්තශාලාව, කැඳවුම් කර්මාන්තශාලාව ඒකට අනුව තමයි උදාහරණ ලියලා තියෙන්නේ. දැන් ඔබත් ඇත්තෙන්ම මෙවැනි දේක් විස්තර කරද්දී මේ ව්‍යාපාරික යෙදුම් ටික විස්තර කරද්දී ඔබ කිසියම් ව්‍යාපාරයක් උදාහරණයට අරගෙන ඒකට අනුව ගලපලා මේක විස්තර කරනවා නම් ඊටම වැදගත් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඇඳුම් අසන්නන්ගේ කායික මානසික ශ්‍රමය, සුපරීක්ෂකරුන්, මේ ළඟට කළමනාකරුවන්ගේ මෙන්න මේ තමයි මුරකරෝ ශ්‍රමය කියලා දැක්ක. කිසියම් ව්‍යාපාරයක සිටිනා වූ සියලුම ශ්‍රමය සපයන්න. අපි ළඟට බැලුවොත් එම ප්‍රාග්ධනය, ගොඩනැගිලි, මහන මැෂින් උපකරණ, රථ වාහන, නූල්, බොත්තම්, දැන් මම කිව්වනේ ඇඟලුම් කර්මාන්තශාලාව මම උදාහරණ ගත්ත කියලා. අන්න ඒකට අනුව ප්‍රාග්ධනය වෙන්නේ මේ ටික. ඊළඟට බැලුවොත් එම ව්‍යවසායකත්වය කියන්නේ අන්න සම්පත් සංකලනය කිරීම පිළිබඳ තීරණ ගැනීම. මේ සම්පත් සංකලනය කිරීම කළ යුතු භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන ඒවා ව්‍යවසායකත්වයේ විසින් නියමාකාරව සංකලනය කළ යුතු වෙනවා. ලාභයේ භුක්ති විඳිය හැකි ආකාරය. අනේක තමයි අපි ව්‍යවසායකත්වය කියන්නේ. ඒතොර අවදානම් ධර්මයෙන් පුද්ගලින් ආයතන මෙන්න මේ ව්‍යවසායකත්වයේ යෙදෙනවා. ඊළඟට බැලුවොත් අපි තොරතුරු කිව්වම අන්න පාරිභෝගිකයන්ගේ රුචිකම්, මොස්තර, එහෙම නැත්නම් අමුද්‍රව්‍ය, නව තාක්ෂණය, වෙළඳපොළ මේ සියලුම දේවල් පිළිබඳ
තොරතුරු තමයි මෙතෙන්දී තොරතුරු කියලා අදහස් කරන්නේ. දැනුම කිව්වම අපි දන්නවා සේවකයන්ගේ සේවයේ කාලය කිව්වම කාලයේදී සේවකයන්ගේ සේවයේදී සිටින කාලය යම් සූත්‍ර සේවයේ දොනේවා තීරණ ගැනීම සඳහා ගත කළ කාලය මේ සියල්ල මේකට අදාළයි. ඊළඟ දැනුමේදී අන්න නව නිපැයුම් සම්බන්ධව නව සොයා ගැනීම සම්බන්ධව පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම එවුම් සේවකයන්ගේ කුසලතා මෙන්න මේ කියනා වූ දේවල් තමයි දැනුමට අයත් වෙන්නේ. ඉතින් ඔබ මේක මේ ලකුණක ප්‍රශ්නය නිසා මේ තරම් ලොකු යෙදුමක් සම්බන්ධ යෙදු ව්‍යාපාර යෙදුම් කරනවාද කියලා ලොකු විස්තරයක් අවශ්‍ය නැහැ. නමුත් මේක කෙටි කළ සංක්ෂිප්තව ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු ව්‍යාපාර වර්ගීකරණය ගැන කතා කරද්දී ව්‍යාපාර වර්ගීකරණය අපි කරනවා පදනම් 5ක් යටතේ වර්ගීකරණය කරා. මේකෙදී පළවෙනි පදනම වෙන නිෂ්පාදනයේ ස්වභාවය, හිමිකාරත්වය, අරමුණ, පරිමාණය, නිෂ්පාදන අංශ අනුව කියලා මේකෙදී අපෙන් ඊළඟට අහන්නේ තමයි තෘතීක නිෂ්පාදන සම්බන්ධ. එහෙනම් නිෂ්පාදනයේ ස්වභාවය අනුව ගත්තම නිෂ්පාදනයේ ස්වභාවය අපි ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා නම් කරනවා. අන්න ඒකෙන් ඔබෙන් අහන්නේ මේ තෘතීක නිෂ්පාදන සම්බන්ධ. දැන් අපි බලමු මොකක්ද තෘතීක අංශය කියන්නේ. අපි දන්නවා ව්‍යාපාරික සියලුම සේවා සැපයීමේ ව්‍යාපාර තමයි අපි හඳුන්වන්නේ තෘතීක අංශය කියලා. එමනම් විදුලි, ගෑස්, වාෂ්ප, වායු සමීකරණ, ජලය පිරිසිදු කිරීම, විදායයි, මලපවාහන කටයුතු, වෙළඳාම් ප්‍රවාහන උපකාරක සේවාවන් මෙන්න මේ කියනා වූ ආකාරයේ මේ සියලුම දේවල් තෘතීක අංශයට අයිති. එමනම් වෙළඳාම් හා උපකාරක සේවාවන් කියන මේ දෙකම තෘතීක අංශයට අයිති වෙන තෘතීක නිෂ්පාදන. නම් සේවා සැපීමේ යෙදී සිටින නිෂ්පාදන අපි හඳුන්වනවා තෘතීක නිෂ්පාදන කියලා. එහෙම බැලුවොත් එහෙම උදාහරණයක් ලෙස ගත්තොත් වෙළඳාම උපකාරක සේවා මෙන්න මේකට අයිති කරගන්න පුළුවන්. එතෙන්දී තොග, සිල්වර වෙළඳාම, බැංකු, රක්ෂණ, ප්‍රවාහන, සංනිවේදන, ගබඩා කරන මෙන්න මේ කියනා දේවල් තමයි තෘතීක නිෂ්පාදන වෙන්නේ. මේ යෙදී සිටිනා වූ මෙන්න මේ සේවා සැපීම් අපි හඳුන්වනවා තෘතීක නිෂ්පාදන කියලා. ඉතින් මෙන්න මේ පැහැදිලි කිරීම ඇති ඔබට ලකුණු දෙකක් හිමි කර ගැනීමට හොඳටම ප්‍රමාණවත්. එහෙනම් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. මේකත් ඇත්තම කොටස් දෙකකට බෙදලා තියෙනවා ආයන්න කියලා. මේකේ ආයන්නෙන් ආන්නේ බාහිර ව්‍යාපාර පරිසරය ඉතාම සංකීර්ණ සාධක හා බලවේග වලින් යුක්තයි. ඔබ මතක් කරගත්තොත් ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා ඇත්තම ඔබට අවබෝධ වෙයි. ව්‍යාපාර පරිසරය කොටස් දෙකකට බෙදෙන බව සහ ඒකේ බාහිර පරිසරය ඇත්තම ඉතාම සංකීර්ණ. ඒක හේතුව මොකද කියලා බලමු. එතකොට ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ආසන්න පරිසර සාධක 4ක් නම් කරලා පැහැදිලි කරන්න. ඔබට කියනවා බාහිර පරිසරය කියන එක ව්‍යාපාර පරිසරය තුළ ඉතා සංකීර්ණ දෙයක්. ඒකෙන් ඔබෙන් අහනවා ආසන්න පරිසර සාධක 4ක් නම් කරන්නලු. දැන් නම් කිරීමට ලකුණු විස්තර කිරීමට ලකුණු දෙකක් ලැබෙනවා. මේක ඉතා පහසු ප්‍රශ්න නිසා මේව ලකුණක් දෙන්නේ. එක ලකුණක්. දැන් අපි බලමු ඉස්සෙල්ලාම ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? අපි දන්නවා ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන සාධක ක්‍රියාත්මක වන පරිසරය තමයි බාහිර පරිසරය කියන්නේ. මේ බාහිර පරිසරයේ කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය කියන්නේ. ඒතකොට මේ පරිසරය අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය කියලා වෙන් කරා වගේම නැවත බාහිර පරිසරය කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය, සාරු පරිසරය. ඒතර ආසන්න පරිසරය ගැන තමයි ඔබෙන් අහන්නේ. ආසන්න පරිසර බලවේග 4ක් නම් කරන්නලු. ඊට පස්සේ ඒක විස්තර කරන්න. මොනවද ආසන්න පරිසර බලවේග? පාරිභෝගික නැත්නම් අපි කියමු ගනුදෙනු කරුණු, සැපයීම් කරුණු, තරඟ කරුවන්, ආදේශ බාහිර නිෂ්පාදකයන්, වෙළඳපොළට පිළිසිමට බලාපොරොත්තු වන ආයෝජකයන්, නැත්නම් ව්‍යාපාරිකයන්. මෙන්න මේ තමයි ආසන්න පරිසර බලවේග. එහෙමනම් ඔබ ගත්තොත් එහෙම මෙන්න මේ පරිසර බලවේග 4ක් නම් කරනවා. නම් කිරීමට ලකුණු දෙකක් ඉන්නවා. එකක් ඉන්නවා. ඊළඟට බලමු එන විස්තර කිරීම. අපි දන්නවා මෙතෙන්දී ගනුදෙනු කරුව ගත්තොත් ව්‍යාපාරයේ භාණ්ඩ සේවා මිලට ගන්නවන් තමයි ගනුදෙනු කරුව පාරිභෝගික වෙන්නේ. එhmenan මේ අය දැනුවත් බවින් යුතු නම් මේ කියන්නේ පාරිභෝගිකගේ ආදායම් තත්ත්වය ඉස්සස් නම් ඉල්ලන නිතර යෝජිකත්වය ඇති වෙන සුළු නම් අන්න අවස්ථාව වෙනවා. හැබැයි එහෙම නොවෙනව නම් ඒක ව්‍යාපාරයට තර්ජනයක් වෙනවා.
ඊළඟට ගත්තොත් එimhe සැපයුම් කරුවෝ. හැබැයි ඒ වගේම බලපෑම් ආසන පරිසර බලවේග අතර බලපෑම් කරන ප්‍රබලතම සාධකයක් ගනුදෙනු කරුවෝ නැත්නම් පාරිභෝගිකයෝ කියන්නේ. ඊළඟට බැලුවොත් සැපයුම් කරුවෝ කියන්නේ කවුද? ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ඉදිරියට ගන්න පුද්ගලයා සම්පත වෙන්නත් පුළුවන්. මේ සම්පත් ආයතන වල පුද්ගලයන්ට සපයන්න තමයි සැපයුම් කරුවෝ වෙන්නේ. වෙන මේ සැපයුම් කරුවෝ මේක කලට වේලාවට ලබා දෙන එක ප්‍රමාණාත්මක හා ගුණාත්මක දේවල් වෙනවා. කලට වේලාවට සපයනවා නම් ප්‍රමිතියෙන් යුතු නම් වට්ටම් පාසුකම් ණය පාසුකම් ලබා දෙනවා නම් අන්න ඒක ශක්තියක් වෙනවා. එහෙම නොවනවා නම් ඒක තර්ජනයක් නැත්නම් ව්‍යාපාරයක තර්ජනයක් වෙනවා. අපි බැලුවොත් මේ තරඟ කරුවෝ තරඟ කියන්නේ තාසන පරිසර බලවේග අතරින් ප්‍රබල සාධකයක්. ඒකට හේතුව ව්‍යාපාර ඉදිරිපත් කරන භාණ්ඩ සේවා වලට සමාන නිෂ්පාදන ඉදිරිපත් කරන්න තමයි තරඟකරු වෙන්නේ. තරඟකරුවන් වෙළඳ පොළට පැමිණීම වැඩි නම් වෙළඳ පොලේ සිටින තරඟකරු ඉවත් වෙනව නම් හොඳයි. නමුත් එන අය වැඩි නම් එන අය පවතිනව නම් එන අය ඉදිරිපත් කරන දේවල් හොඳ නම් තරඟයක් දෙන්න වෙනවා. එවැනි අවස්ථාවක මේක තර්ජනයක් බවට පත් වෙන තරඟකරු. නමුත් තරඟකරුවන් ඉන්නේ කොහොඳයි? තමන්ට තමන් පිළිබඳව නැත්නම් තමන් පිළිබඳ තීරණ ගන්න. ඊට ආදේශික භාණ්ඩ මේ නිෂ්පාදනය කරන. කියන්නේ ව්‍යාපාර ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවා වලට විකල්ප විදිහට ඉදිරිපත් කළ හැකි. නැත්නම් භාවිතයට ගත හැකි භාණ්ඩ හා සේවා ඉදිරිපත් කරන්න තමයි අපි ආදේශික භාණ්ඩ ගන්න කියන්නේ. එවැනි දේවල් බහුල වෙනවා නම් සීන් වෙනකොට ආපු දැන් මේ වගේ දේවල් වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයාට ඒක තර්ජනයක් වෙන නමුත් ආදේශ භාණ්ඩ අඩු නම් ඒක අවස්ථාවක් වෙනවා තමයි. ඉතින් මතක තියාගන්න මෙන්න මේ අවසානයේ පස්සේ කරුණ වෙන්න පුළුවන් පිළිසීමට අපේක්ෂා කරන නාම ව්‍යාපාරිකයෝ. අපි කියන විභව ව්‍යාපාරිකයෝ විභව ආයෝජකයෝ. එවැනි අය වැඩි නම් තර්ජනයක් නමුත් අඩු නම් ඒක ව්‍යාපාරයට අවස්ථාව. මෙන්න මේ කරුණු හතරක් ඔබ පැහැදිලි කරා නම් ඇත්තටම ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. නම් කිරීමට ලකුණයි පැහැදිලි කිරීමට ලකුණු දෙකක් එන්නේ. now අපි ඊළඟට බලමු මේ තුන්වෙනි ප්‍රශ්න දෙවෙනි කොටසේ ආයතන. ඔබ කැමති ආසන පරිසර සාධක දෙකක් තෝරාගෙන ව්‍යාපාරිකට ඒවා තර්ජනයක් වන ආකාරය පැහැදිලි කරන්න. අපි කතා කරන්නේ නම් ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමෙන් මුලින්ම බලමු අපි මොනවද ලැබෙන ප්‍රයෝජන. එකක් තමයි ශක්තිය හඳුනගන්න. දුර්වලතා හඳුනගන්න. හැබැයි මේ දෙකම ලැබෙන්නේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන්. ඊළඟට අපිට අවස්ථා හඳුනගන්න පුළුවන් තර්ජන හඳුනගන්න. මේ දෙකම ලැබෙන්නේ බාහිර පරිසර අධ්‍යයනය. ඒක ඔබට කියන්නේ ආසන්න පරිසර බලවේග වල තර්ජනයන් මොනවද? එහෙනම් ඔබ මෙන්න මේ තර්ජනයන් ඇතිවීමට අර ආසන්න පරිසර බලවේග කොහොමද බලපාන්නේ කියන එකයි කියන්නේ. එහෙනම් ගනුදෙනු කරුවෝ කොහොමද ව්‍යාපාරයේ තර්ජනයක් වෙන්නේ? අපි ගත්තොත් එහෙම භාණ්ඩ සේවා මිලට ගන්නන් තමයි ගනුදෙනු කරුවෝ කියන්නේ. ඒතකොට පාරිභෝගිකයා දැනුවත් බව අඩුකම, පාරිභෝගිකගේ ආදායම අඩුකම, ප්‍රේශක්තිය අඩුකම, ඒ වගේම මෙතෙන්දී ආදායම අඩුකම මෙතන නම් පුතේ මේක නැහැටි කරගන්න පාරිභෝගික දැනුවත් බව අඩු නම් අපිට ඒක අවස්ථාවක් වෙනවා. නමුත් වැඩි නම් තමයි මෙතන තර්ජනය වෙන්නේ. මෙතන අඩුකම නෙමෙයි වැඩිකම කියලා හදා ගන්නවා. ඊට ව්‍යාපාරික නිෂ්පාදක දැනුම මදිකම ගනුදෙනු කරන තරඟකාරී ආයතනවල යොමු වීම මෙන්න මේ කියනවා දේවල් ව්‍යාපාරවල තර්ජනයක් වෙනවා. දැන් සමහර වෙලාවට දැනුවත් බව අඩුකම නිසා වැරදි දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒ අනුව ගන්නත් පුළුවන්. සමහර වෙලාවට මේක අඩුකම කියන එකම ගන්න පුළුවන්. එහෙම වෙන්නේ සමහර වෙලාවට පාරිභෝගිකයෝ දැනුවත් නැති නිසා හොඳ නරක තෝරා බේරා ගන්න බෑ. මෙතන එයාට අවබෝධයක් ගන්න බෑ. අවබෝධ කරගන්න බෑ පොඩි නිසා නරක දේ තෝරගන්න. පාරිභෝගික ආදායම අඩුකම නිසා ප්‍රේශක්තිය අඩු නම් ඉල්ලුම් කරන අවස්ථා ගණන ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් තර්ජනය. ඒක ව්‍යාපාරික නිෂ්පාදක දැනුම මතකයි. සමහරවිට මේ පාරිභෝගිකයා මේ දැනුමින් විපාසිත නැහැ. හොයන්න බලන්නේ. තමන් වාසනේ තියෙන දන්න දැනගත්තු ඒ දේවල් ගන්න. එතකොට අන්න තර්ජනය. ගනුදෙනු කරුවෝ තරඟකාරී ආයතනයකට යොමු වෙන්න නම් එකක් තර්ජනය. ඉතින් ඔබ ගනුදෙනු කරුවා ගැන ගත්තොත් මෙන්න මේ කරුණ තමයි කියන්නේ. ඊළඟට සැපයුම් කරුවෝ ගත්තොත් මේ සැපයුම් කරුවෝ කියන්නේ අපි දන්නවා අපේ ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් සපයන්න. ඒතර මෙන්න මේ සම්පත් සපයන්න
ණය පාස්කල් ලබා දෙන්නේ නැත්නම් කලට වේලාවට භාණ්ඩ දෙන්නේ නැත්නම් ගුණාත්මක භාණ්ඩ සපයන්නේ නැත්නම් අන්න ව්‍යාපාරිකයාට ඒක තර්ජනයක් වෙනවා. ඒ වගේම තරඟකරු භාණ්ඩ සේවාවට සමාන නිෂ්පාදිත ඉදිරිපත් කරන තමයි අපි තරඟකරු කියන්නේ. නමුත් තරඟකරු ශක්තිමත් මූල්‍ය ශක්තියෙන් තා ඉහළන ඒ අයගේ ප්‍රචාර කටයුතු නැත්නම් ඒගොල්ලෝගේ එවැනි ක්‍රියාමාර්ගයන් ඉතා දියුණු නම් අන්න ව්‍යාපාරිකයාට ඒක තර්ජනයක් වෙනවා. ඒ වගේම වෙළඳපොළට පැමිණෙන්න එන්නේ වැඩි වෙනවා නම් සැපයුම්කරුවෝ ඒකත් තර්ජනයක් වෙනවා. එhmenan තරඟකරු කිරීම ඉතා යෝග්‍යයි. නමුත් ඒක ඒ තරඟකරුවන්ගේ වෙළඳපොළට වැඩිවීම තුළ මේ ව්‍යාපාරිකයාට ඒක බලය අඩු වෙන හේතුවක් වෙනවා. ඒ නිසා භාණ්ඩ සේවා සමග තරඟකරුවන් විවිධ පහසුකම් සපයනවා නම් තමන් මේ දේවල් වල යෙදෙන්නේ නැත්නම් අන්න තර්ජනයක්. එහෙනම් තරඟකරු කියන සාධකයේ ගත්ත මේක මේ තර්ජනයක් වෙන්නේ කොහොමද? අවස්ථාවක් වෙන්නේ කොහොමද කියලා බලන්න අවස්ථාවක් වෙනවනේ යහපත් නමුත් දෙතින් අපි උනානේ තර්ජනයක් වෙන්නේ ඒ අය යහපත් දේ කිරීම අපිට තර්ජනයක්. ඊළඟ එක තමයි බැලුවොත් එහෙම ආදේශ බාණ්ඩ නිපදවන. අපි දන්නවා ආදේශ බාණ්ඩ නිපදවන්න කියන්නේ අපේ භාණ්ඩ සේවා වලට විකල්ප ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරන්න ආදේශ බාණ්ඩ වෙළඳපොලේ බහුල වෙනවා නම් ඒ වගේම වෙළඳපොලේ වැඩි නම් නව ආදේශ හඳුන්වා දීම වැඩි නම් අනිවාර්යයෙන් මේක ව්‍යාපාරිකයාට තර්ජනය. ඉතින් ධර්මයේ මතක තියාගන්න වෙළඳපොලට පිවිසීමට අපේක්ෂා කරන්න ගත්තත් ඒ වගේ ඒ පිවිසෙන ප්‍රමාණය වැඩි නම් ඒ වැඩිවීම තුළ විභව වෙළඳපොළ ඒ කියන්නේ ණය වැඩි වීම තුළ තරගය වැඩි වෙනවා. මේ නිසා එකක් තර්ජනයක් වෙනවා. මෙන්න මේ කරුණු ආසන්න පරිසර බලයෙන් දෙකක් කෙටියෙන් හැඳින්වීමට ලකුණු දෙකක් කියනවා. ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට ලකුණු දෙක ලබා ගන්න පුළුවන් මේ ටික කරාන. ඉතින් අපි බලමු මේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. මෙතෙන්දී බලුවොත් එම අයන්න ලාභ ලැබීම සහ සමාජ සුබ සාධනය හැරුණු විට ව්‍යාපාරයකට තිබිය හැකි අරමුණු හතරක් පැහැදිලි කරන්න. එතකොට ලකුණු දෙකක ප්‍රශ්නයක් අහන්නේ ලාභ ලැබීම සමාජ සුබ සාධනය හැරුණම ව්‍යාපාරයකට තිබිය හැකි වෙනත් අරමුණු හතරක් පැහැදිලි. ඊළඟ මතක තියාගන්න ඕනේ ඔබ ඉස්සෙල්ලාම බලන්න ඕන ව්‍යාපාරයක තිබිය හැකි විවිධ අරමුණු නැත්තම් අපි දැනට මේ ටික හඳුන්වනවා ඉලක්ක කියලා. ඒකට හේතුව අරමුණු කියන නමින් භාවිතා කරත් පසු කාලින මේක වෙනස් වීමට ලක් වුණා. අරමුණු කියන්නේ කෙටි කාලින මිටු කරගන්න දෙයක්. ඉලක්ක තමයි දුක් කාලින මිටු කරගන්නේ. මෙන්න මේ දේවල් මේ පරමාර්ථ බවට පත් වෙනවා නම් මේ පරමාර්ථ ඉදු කර ගැනීමට යාමේදී දුක් කාලීනව පරමාර්ථ ඉදු කරගන්න යන්නේ ඒ ගමන් මාර්ගයේ කෙටි කාලීන ඉදු කරගන්න දේවල් තමයි අරමුණු කියන්නේ. එහෙනම් වෙළඳපොලේ රැඳීම එක, ලාභ උතුම් කරගන්න එක, විපණන උපරිම කිරීම, වෙළඳපොළ කොටස වැඩි කරගන්න එක, වෙළඳපොලේ ඒ කියන්නේ අගය වැඩි කරගන්න එක වෙළඳපොළ කොටසේ ඒකම ව්‍යාපාරයේ පුදුම තෘප්තිය සමාජා ප්‍රජාව සුඛසාධන. මෙන්න මේ කියනා වූ දේවල් තමයි ව්‍යාපාරවල පරමාර්ථ වෙන්නේ. ව්‍යාපාරවල මේ පරමාර්ථ ඉදු කරගන්න යාමේදී කෙටි කාලින ඉදු කරගන්න දේ තමයි අපි අරමුණ කියන්නේ. එහෙනම් මේ අරමුණ වලින් අහන්නේ ලාභ උපරිම කිරීමයි සමාජ ප්‍රජාවගේ සුභ සාධනය කියන දෙක හැර මේ කරුණු දෙක ඔබට ලියන්න බෑ. ඒ දෙක හැර වෙනස් ඒවා ලියන්න. එහෙනම් ඔබ වෙළඳපොලේ රැඳී සිටීම කියන කාරණාව ඔබට ගන්න පුළුවන්. වෙළඳපොලේ රැඳී සිටීම කියන්නේ මොකක්ද කියන එක ඔබ කෙටියෙන් හැදී. ඇත්තම කෙටියෙන් හැදිනවා නම් ඇති කරුණු හතරක් හඳුන්වනවා. ඒත් වෙළඳපොලේ රැඳී සිටීම කියන්නේ ව්‍යාපාරවල අරමුණ වෙළඳපොලේ දිගු කාලයක් රැඳීම එක. ඒ සඳහා එදිනෙදා මෙහෙම කටයුතු නැත්නම් පිළිවෙලව තාවරණය වෙන ආකාරයෙන් තමන් පවත්වාගෙන යායුතු නැත්නම් ලාභ ලබාගෙන පවත්වාගෙන යන්න ඕනේ. ඒක බොහෝ ව්‍යාපාරයේ අරමුණු සාක්ෂාත් කරගන්න යද්දී කෙටි කාලයකින් බිඳ වැටෙනවා නැත්නම් ව්‍යාපාර කෙටි කාලයකින් බිඳ වැටෙනවා. ඒකට හේතුව මේ අරමුණ වෙළඳපොලේ රැඳී සිටීම වෙනුවෙන් දීර්ඝව අනාගතය ගැන දීර්ඝ කාලීන අරමුණු ගැන හිතන්නේ නැතුව කෙටි කාලීනව අරමුණු ළඟා කර ගැනීමට යාම තුළ අමාරු වෙන්න පුළුවන්. නමුත් එහෙම නොවි වෙළඳපොලේ රැඳී සිටින නිරන්තරයෙන්ම
කළමනාකරණයේ දක්ෂ කළමනාකාරීත්වය, සම්පත් නියමාකාරයෙන් මෙහෙයවීම, ඒ වගේම අධ්‍යක්ීම් බහුලත්වයේ තරමිට මුණ දීමේ හැකියාව කියන දේවල් තියෙනවා නම් වෙළඳ පොලේ රැඳී සිටීම ගැටලුවක් වෙන්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔබ කල යුතුම දේ තමයි කීර්ති නාමයේ රැකෙන ආකාරය. ලාභය ගැන විතරක් හිතන්නේ නැතුව ඇල්මැති පාර්ශවයේ අරමුණු අවශ්‍යතා වුණා ඉටු කර ගන්න පුළුවන්. පාරිභෝගික අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වෙන ආකාරයෙන් බාණ්ඩ සේවා ඉදිරිපත් කළ යුතුයි. ඉතින් ලාභය ගැන හිතලා අධිකර ගැන විතරක් හිතන්නේ නැතුව අනෙක් පාර්ශවයන් තෘප්තිමත් කිරීමට යාමේදී වෙළඳ පොලේ රැඳී සිටීම කියන දේ දීර්ඝ කාලිනව ඉටු කර ගන්න පුළුවන්. එhmenan මේ සඳහා නමුත් මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවට බොහෝ ව්‍යාපාර කරන්නේ ඒ අරමුණ ඉටු කරගන්නේ. ඒකට හේතුව තමයි කළමනාකරන ගැටලුව. කළමනාකරුගේ නොගැලපෙන තීන්දුව తీරන. තාත්තිලාවට ව්‍යාපාරයේ සම්පත් හිඟයි මුදල් වෙන්න පුළුවන්, අනිකුත් සම්පත් වෙන්න පුළුවන් හිඟකම. ඊළඟ අධ්‍යක්ීම් අධිකම තුළ ඔවුන්ගේ යම් යම් එදිනදා ගන්නා වූ තීන්දුව తీරන වැඩි වෙන්න පුළුවන්. ශ්‍රමිකයන්ගේ අධ්‍යක්ීම් අධිකම පොහොන් ශ්‍රමයේ අඩුකම් මෙන්න මේ දේවල් නෙවෙයි. ඊළඟ තරගයට මුහුණ දෙන්නට නොහැකි වීම එකට හේතුව තමයි තරගයට මුහුණ දෙන්න තරම් මේ අය සූදානම් නැතිකම. නම් මෙන්න මේ වගේ විස්තර තියෙනවා. ඊළඟ විකුණුම් උපරිම කිරීම කොහොමද කරන්නේ? අපි ගත්තොත් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ විකුණුම් උපරිම කර ගැනීම මගින් තමයි වාසි ලබා ගන්න පුළුවන් වෙන්නේ. විකුණුම් උපරිම කර ගැනීම තුළ තමයි ලාභ උපරිම කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. නමුත් නිතරම ලාභය ගැන අපේක්ෂාවෙන් කටයුතු කරොත් එහෙම අපේක්ෂාවෙන් භාණ්ඩ මිල අඩු කිරීම වට්ටම් ලබා දීම ඊළඟට ත්‍යාග ප්‍රදානය ප්‍රවර්ධන කටයුතු මෙන්න මේ දේවල් විකුණුම් උපරිම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙනවා. එහෙම ගන්න නැතුව ලාභයක් විතරක් එකතු කරලා පාරිභෝගිකයන්ට මිල කිරීමක් කරොත් අන්න ඒ භාණ්ඩ සේවා මිලදී ගන්න පාරිභෝගිකයා කැමති වෙන්නේ. ඒ නිසා මේ මධ්‍යස්ථ වෙන්න ඕන විකුණුම් උපරිම කර ගන්න නම් භාණ්ඩ සේවා මුලිතත්වයෙන් තියෙන්නත් ඕන. ඒ භාණ්ඩ සේවාවලට ලාභ සාධාරණ ලාභයක් එකතු කරන්න ඕනේ. ඒකම ගනුදෙනු කර තෘප්තිමත් කරන්න පුළුවන් ආකාරයෙන් සාධාරණ මිලක් වෙන්න ඕන. බෝඩ වට්ටම් පාස් කරලා ලබා දෙන්න ඕන. ඒකම ත්‍යාග ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් පාරිභෝගිකයා සතුටටපත් කරමින් සාධාරණ පිළිවෙල පාත්තාගෙන යාම තුළ ලාභය උපරිම කරගන්න වෙළඳ පොලේ රැඳී සිටීම කියන ඊට කතා කර කරුණ දෙකම ඉදු කරගන්න. අපි ඊළඟට බලමු නම් වෙළඳ පොල කොටස වැඩි කර ගැනීම කියන්නේ. වෙළඳ පොල කොටස වැඩි කර ගැනීම කියන්නේ ව්‍යාපාර ආයතන සමස්ත වෙළඳ පොලෙන් ලබාගෙන තියෙන ප්‍රමාණාත්මක අගය වැඩි කර ගැනීම. නැත්නම් මේ තමන්ගේ ව්‍යාපාරයේ කොටසට ලබා දෙන අගයේ වැඩිකම තමයි වෙළඳ පොල කොටස වැඩි කරගන්න. ඒතකොට ඒක වැඩි කරගන්න නම් වෙළඳ පොල කොටස අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයා හොඳ කීර්ති නාමයකින් යුතුව වෙන්න ඕන, ලාභ ලබන්න ඕන. මෙන්න මේ සමස්ත වෙළඳ පොලේ ප්‍රධානියා නායකයා වීම දිගුකාලීන අරමුණක්. අනේ දිගුකාලීන අරමුණ ඉටු කර ගැනීම තුළ ප්‍රාර්ථනා කියන්නේ පරමාර්ථය කරා යන්න පුළුවන්. එනම් මේ සිදු කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාරිකයාට ඒ ව්‍යාපාරික පරමාර්ථය වෙනත ඒ කෙටි කාලින වේ අරමුණ කරා යන්න. නම් ඊළඟ පෞද්ගලික තෘප්තිය. මේකත් තවත් එකක්. පෞද්ගලික තෘප්තිය ගැන කතා කරාම සමාජයට ගුණාත්මක භාණ්ඩ සේවා ලබා දීම, සැපයීම තුළ රැකියා සැපයීම, ව්‍යාපාරික ප්‍රජාව තුළ කැපීපෙනීම, ධනදේශ නිෂ්පාදනය දායක වීම මෙන්න මේ කියනා වූ කරුණු කාරණා ඉටු කර ගැනීම තුළ එයා පෞද්ගලිකව ලබන්නා වූ සතුට තෘප්තිය කියලා අපි හඳුනනවා. මෙන්න මේ දේ ව්‍යාපාරිකයාට નિરાයාසයෙන් ඉටු කර ගන්න එයා යහපත් කාර්යයන් දෙන්න ඕන, යහපත් දේ කරන්න ඕන, නිරන්තරයෙන් පාරිභෝගික අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාරිකයා හා බැඳී අනිකුත් ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා නැත්නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉටු කරන්න ඕන. ඒ තුල පුළුවන්කම ලැබෙනවා මේ පාරිභෝගික නැත්නම් පෞද්ගලික තෘප්තිය ව්‍යාපාරිකයාට ඉටු කරගන්න. එහෙනම් මතක තියාගන්න ඔබට කළ යුතු වෙන්නේ මේ කියන්නේ ලාභ ලැබීම සමාජ සුභ සාධනය ඇතුළු විට ව්‍යාපාරයක තිබිය හැකි අරමුණු හතරක් පැහැදිලි කරනලු. ඒතර ඔබ අර අරමුණු දෙක නැතුව අනිත් ඒවා ගැන කෙටියෙන් පැහැදිලි කිරීම විතරයි කළ යුතු වෙන්නේ. එතකොට
මතක තියාගන්න ලකුණු මේ භාගයේ බැගින් හිමි වෙන්නේ. ඒ නිසා දීර්ඝ විස්තරයක් අවශ්‍ය නැහැ. අපි ඉගෙනගෙන තියෙන ප්‍රමාණයට ඔබේ න්‍යායාත්මක දැනුම ඔබට තියෙනවා නම් ඔබට මේක විස්තර කිරීම පාසල් කළ හැකි වෙනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ ආයන්න බැලුවොත් පසුගිය වකවානුවේ කාර්මික භාණ්ඩවල ඉල්ලුම වැඩි වූ බවක් දැකිය හැකිය. එසේ වන්නේ ඇයි? දැන් මෙන්න මේක කාලීන ප්‍රශ්නයක්. පසුගිය වකවානුවක මේ පසුගිය දිනවල ගන්න පුළුවන්. පසුගිය වකවානුවේ කාර්මික භාණ්ඩවල ඉල්ලුම වැඩි වුණා. වැඩිවීමක් දකින්න තිබුණාලු. ඇයි එහෙම වෙන්නේ කියලා තමයි අහන්නේ. නම් මොකක්ද ඉස්සෙල්ලා බලන්න කාර්මික භාණ්ඩයක් කියලා. අපි දන්න කාර්මික භාණ්ඩ කියන්නේ වෙනත් දෑ නිපදවීමට යොදා ගන්නා වූ භාණ්ඩ තමයි කාර්මික භාණ්ඩ කියලා හඳුන්වන්නේ. උදාහරණයක් ගත්තොත් අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර ඊළඟට මෙන්න මේ දේවල් මේ කාර්මික භාණ්ඩ කියලා හඳුන්වනවා. එතකොට කාර්මික භාණ්ඩ කියන්නේ මොකක්ද කියන එක ඔබ ඉස්සෙල්ලා මේ ප්‍රශ්නට පිළිතුරු ලියීමේදී ලියන්න අවශ්‍යයි. කාර්මික භාණ්ඩ කියන්නේ මොනවද? වෙනත් දෑ නිපදවීමට යොදා ගන්නා වූ දෑ කාර්මික භාණ්ඩ කියලා හඳුන්වනවා. ඉල්ලුම වර්තමානයේ වැඩිවීම සාමාන්‍යයෙන් ඒකට හේතු. මෙන්න මේ කොරෝනා සංගතයත් එක්ක COVID-19 එකම ගත්තත් අපිට ඒකට හේතු කියන්න පුළුවන්. කාලීන දැනුමත් එක්කයි ඔබ මේකට පිළිතුරු ලියන්නේ. නැත්නම් පාරිභෝගික භාණ්ඩවල ඉල්ලුම වැඩි. පාරිභෝගික භාණ්ඩවල ඉල්ලුම වැඩි වීමේදී පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා කාර්මික භාණ්ඩවල අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා යන්ත්‍ර සූත්‍ර ඒවා හදන්න අවශ්‍ය දේවල් මේ දේවල් වල ඉල්ලුම වැඩි වුණා. පාරිභෝගික භාණ්ඩ වැඩි අවශ්‍ය. ඉල්ලුම වැඩි වෙනකොට ඒව නිපදවන්න අවශ්‍ය යන්ත්‍රෝපකරණ යන්ත්‍ර සූත්‍ර මේවට තියෙනවා ඉල්ලුම වැඩි වුණා. ඊළඟට අපනයන ඉහළ යාම නිසා කාර්මික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ ගියා. අපනයනයේ ඉහළ ගියේ. ප්‍රධානම දේ තමයි ආනයන සීමා කරන්නේ වර්තමාන වකවානුව තුළ ආනයන සීමා කරත් අපනයන ප්‍රවර්ධනය කරා. අපනයන කාලීන වැදගත්කමක් තියෙන COVID-19 සංගතයට ගැලපෙන්නා වූ තමයි අපනයන කරන්න වැඩි මේ ඉල්ලුමක් විදේශ රටවල තිබුණේ. අන්න ඉනම් ඒවට යාමේදී කාර්මික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ ගියා. ඒ වගේම ආනයන සීමා වීම නිසා දේශීය කර්මාන්ත වර්ධනය වුණා. අපි දන්න මේ කාලය තුල ආනයන සීමා කරලා තියෙනවා. ආනයන කරන්නේ නැහැ. තෝරාගත් මේ ආහාර පාන මේ වගේ දේවල් විතරයි ආනයන කරන්නේ. එහෙනම් ආනයන සීමා වුණාම දේශීය වෙළඳපොළ ඒ ආනයන කරන්නේ නැති දේවල් සඳහා සූදානම් වෙන්න ඕන. ඒ නිසා දේශීය කර්මාන්ත වර්ධනය වුණා. ඒ සඳහා කාර්මික භාණ්ඩ වල තියෙනා වූ ඉල්ලුම වැඩි වුණා. ඒ වගේම දේශීය ආයෝජන ඉහළ යාම දේශීය ආයෝජකයින් දිවි ගන්නන විවිධ උපාය මාර්ග රැජය ගත්තා. ඒ උපාය මාර්ග අරගනිමින් නිරන්තරයෙන්ම කිව්ව දේශීය ව්‍යාපාරිකයාට ලබා දෙන ණය පහසුක ණය සහන ලබා දුන්නා. ඊළඟට තවත් දෙකින් මේ ණය නිදහස් කරනවා. මේ විවිධ දේවල් සිදු කරමින් මේ රජයේ දිරිගැන්වීම කරන දේශීය නිෂ්පාදනය වලට දේශීය ආයෝජකයෝ ව්‍යාපාර ශාස්ත්‍රයේ නියැලෙන්නේ කියලා අන්න ඒ දීම තුල උදව්වක් නැත්නම් මෙන්න මේ කියන කාර්මික භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඔබට තියෙන්නේ මේ පිළිතුරු ලිවීමෙන් ලකුණු දෙකක් කියනවා. මේ කරුණු කාර්මික භාණ්ඩ වල ඉල්ලුම වැඩි වූ බව දැකිය හැකි. එසේ වන්නේ එන කාර්මික භාණ්ඩ කියලා හැඳින්වීම සිදු කරලා මේ වගේ කරුණු ලියුණා ඔබට මේ ලකුණු දෙක ලබා ගන්න පහසු වෙනවා. දැන් බලමු අපි තුන්වෙනි ප්‍රශ්නය හතරෙන් කොටස. මේකෙන් ආන්නේ ගෝලීකරණය නිසා ලෝකයේ රටවල අතර අන්‍යෝන්‍ය රැදියාව වැඩි වීමත් ව්‍යාපාර අතර තරඟකාරීත්වය වැඩි වීම නිසා විවිධ බලපෑම් සිදු වෙනවා. නිකම් උද්දුත පාඩම් දීලා ඔබේන ප්‍රශ්න තමයි ආන්නේ දැඩි තරඟකාරීත්වය නිසා ව්‍යාපාර සමාජයට ඇති කරන අහිතකර බලපෑම් මොනවද කියලා අහනවා. දැඩි තරඟය නිසා ව්‍යාපාර සමාජයට ඇති කරන බලපෑම්. අපි බලමු ඉස්සෙල්ලාම පාරිභෝගිකයන්ට අයිතිකර බලපෑම් මෙල්ල කරන සමාජාචාර. කියන්නේ අපි ගත්තොත් එහෙම මෙතෙන්දී දැඩි තරඟය නිසා නැත්නම් ප්‍රශ්නේ පැහැදිලි කරගන්න නැවතත් අපි බලමු ප්‍රශ්නේ ගිහිල්ලා මෙතෙන්දී කියන්නේ දැඩි තරඟකාරීත්වය නිසා ව්‍යාපාර සමාජයට ඇති කරන අයිතිකර බලපෑම්. මෙන්න මෙතෙන්දී අපි කතා කරන්න වෙන්නේ මම පැහැදිලි කරන්න යන්නේ අපි දන්න දෙයක් තමයි මේ ගත්තොත් එහෙම තවදුරටත් මෙතෙන්දී මේ දැඩි තරඟය නිසා ව්‍යාපාර අහිතකර ක්‍රියාමාර්ග වලට පෙළඹිලා තියෙනවා. අහිතකර ක්‍රියාමාර්ග විදිහට මෙන්න මේ කියන විදිහට පාරිභෝගිකයන්ට අහිතකර බලපෑම් කරන එමෙන්නත ව්‍යාපාරිකයෝ විවිධ විෂමාචාරවල යෙදෙනවා. එහෙනම් එකක් තමයි අපි දන්නවා කිරුම් මිනුම් වංචාවන් සිදු කරනවා.
ඒ විතරනේ දැන් කිරුමිනු මංචාරව ගත්තොත් මම ඊට පෙරත් කිව්වා පාරිභෝගික කටයුතු වල අධිකාරී පසුගිය දිනවල ප්‍රවෘත්ති වලට පෙන්නුවා කිලෝ 5 10 සහල් බෑග්. මේ කිලෝ 5 සහල් බෑග් එකක් කියලා බලනකොට සෑම බෑග් එකම ග්‍රෑම් 300ක් 400ක් 200ක් අඩුයි. කිලෝ 10 බෑග් එකක් එහෙම. මේ වගේ ප්‍රමාණයක් අඩුයි. දැන් අපිට හිතෙන්නේ මේ ප්‍රමාණය සාමාන්‍යයි එච්චර දෙයක් නෙමෙයි. නමුත් ඒ ප්‍රමාණය මහා පරිමාණ සාල් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයෙකුට කොච්චර ඉතිරියක් ඇති කරනවද? එයා මේ කිලෝ 10 කියන එක නම් කළ ගහලා තිබුණාට කියලා බලන්නේ පාරිභෝගික. ගණදුන් කරුව නිකම්ම මිලදී ගන්න නෑර බලන්න. නමුත් එයා දැඩි ලෙස කිරුමිනු වංචාවක් සිදු කරලා තියෙනවා. ඊළඟට තමයි පාරිභෝගිකයන්ගේ ව්‍යාජ තොරතුරු ලබා දීම. පාරිභෝගිකයන්ගේ ව්‍යාජ තොරතුරු ලබා දීම ගැන කතා කරාම නිරන්තරයෙන්ම සමාජයට මේක පිළිවෙල කරගන්න හැටි වෙන්න පුළුවන්, රසය ගැන වෙන්න පුළුවන්, ප්‍රචාරක දැන්වීම වලින් විවිධ ඇත්තම මේකේ තියෙන දේවල් නෙමෙයි පෙන්නන්නේ. ඊළඟට තමයි අසාධාරණ මිල නියම කරන එක. සාධාරණ මිලක් නෙමෙයි නොගැලපෙන මිල ගණන් නියම කරන්නේ. සමාජයට පාරිභෝගිකයාගේ ස්වරූපය අනුව මිල නියම කරන්නේ. ඊළඟට ද්‍රව්‍ය කවලංකර භාණ්ඩවල ගුණත්වය බාල කිරීම. අපි දන්නවා කාවලට පාන් පිටි එකතු කරගන්න එක මේ දැන් සාමාන්‍ය ස්වභාවයන්නේ. ඊළඟට හොඳ පොල් තෙල් වලට පාම් ඔයිල් එකතු කරන එක. මේ වගේ විවිධ දේවල් සිදු කරමින් භාණ්ඩවල ගුණත්වය බාල කරනවා. ඊළඟට කාලිකුත්තු භාණ්ඩ අලෙවි කරනවා. සමහරවිට කාලිකුත්තු භාණ්ඩ අලෙවි කිරීම කරන්නේ ලේබල් වෙනස් කරලා මාරු කරලා. ඒතර මෙන්න මේ දේවල් තරංගයත් එක්ක කරන්න ඕනේ. තරංගය වැඩි නිසා තමන් අසාධාරණ මේ දේවල් කරලා හරි ලාභ ලබන්න බලන්න. ඊළඟ භාණ්ඩ සංග්‍රහ හිඟයක් මවාපෑම. දැන් පෞද්ගලික දිනවල සහල් වලදී ඔබ දැක්කා. සහල් තොග සංගවල මවාපෑම හිඟයක්. ඊළඟට තමයි අයථා ප්‍රචාර කටයුතු සිදු කිරීම. සමාජාල තරඟකරුවන්ට එක්ක තරගයට නොගැලපෙන ප්‍රතිපත්තීන් එක්ක එහෙම නැත්නම් නැති දේවල් හොවා දක්වමින් මේ වගේ දේවල් කරමින් විවිධ සමාජාල සිදු කරනවා. ඒතකොට දැඩි තරගකාරීත්වය නිසා ව්‍යාපාර සමාජයට ඇති කරන අහිතකර බලපෑම් මොනවද? අන්න ඔබේ මතකයේ තියෙන ඕන ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයා මුලා කරන්නා වූ අන්නර සමාජාල. එකක් තමයි ව්‍යාජ නිෂ්පාදිත ඉදිරිපත් වෙන නැත්නම් බාල භාණ්ඩ නිෂ්පාදනය කරනවා. නැත්නම් හොඳ භාණ්ඩවල ප්‍රමිතිය බාල කරනවා. යම් යම් දේවල් එකතු කරලා දැන් කිරුමිනු වංචා කරනවා. නොමග යවන ප්‍රචාර සිදු කරමින් පාරිභෝගිකයා රවටනවා. ඊළඟට නිෂ්පාදිත වලට නොගැලපෙන මිල ගණන් නියම කරනවා. කරුණු අසංකර ගිවිසුම් වලට යොමු කරනවාගෙන සමහරවිට ඇත්ත කියන්නේ විවිධාකාරයේ ගිවිසුම් වලට එළඹිලා පාරිභෝගිකයා මුලා කරන පොදුම උදාහරණ තමයි පසුගිය දිනවල ත්‍රිරෝද රත්නයන්ගේ සංගමයේ සභාපති මිය ගිය එක. එයා මිය ගියේ එයාගේ සංගමයේ සමාජිකයන් නෙමෙයි පෙනීන ගියේ මොනවා නිසාද? අන්නර ලෝන් එකක් අරන් තිනවා. නමුත් ඒ ලෝන් එක ගත්තට පස්සේ ත්‍රිරෝද රත්නේ පැහැරගෙන ලක් කිරීම සහ දැන් එහෙම කරන්නේ වසන් කරලා මේ ගිවිසුම් වලට එළඹීම හේතුවෙන්. ඒතකොට මෙන්න මේ දේවල් ඊළඟ සංගුණු බිල් ගාස්තු කියන සංගුණු ගාස්තු බිල් වලට එකතු කරනවා. ප්‍රායෝගිකව වර්තමානයේ දකින තියෙන දේවල්. සමහරවිට කියන්නේ දැන් මේ උකස් තබණික එහෙම නැත්නම් රත්රන් බාන සානකුත් දේවල් උකස් තැබීම කියන එක ප්‍රධාන. ඊළඟට බැංකු ණය ලබා ගැනීමේදී ඒව ප්‍රධාන. එතෙන්දී ගාස්තුවක් වෙනම අය කරනවා. ඒ ගාස්තුව පෙන්වන්නේ ගණන් කර පාරිභෝගිකයා දන්නේ. ඒ අය දන්නේ පසුව තමයි මේ ගාස්තුවක් මෙම අය කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ඊට අනුමත නොකළ බාල මුද්‍රා නිෂ්පාදන වලට එක්කිරීම. සමාජයට මේ දේවල් රදලයි මේ සමාජ ඔබට මතකයි පසුගිය දිනවල සීල් තැබීම සිදු කරා කේක් නිෂ්පාදනය සිදු කරන තැන. ඒත් එතෙන්දී බාල දේවල් භාවිත කරන තියෙන අමුද්‍රව්‍ය කාලිකුච්චු අමුද්‍රව්‍ය එකතු කරලා තිබුණා. එතකොට මෙන්න මේ කරුණු හතරක් නම් කිරීම විතරයි ඔබ කරන්නේ. කරුණු හතර ලකුණු ගානේ බැගින් ලකුණු දෙකක් ඔබට ලබා ගන්නවා මේ 3 4 ආයන්නේ කියන්නේ. දැන් අපි බලමු ආයන්නේ මොකක්ද? 4 ආයන බැලුවොත් එම ව්‍යාපාර අතර ඇති තරංගය කර්මාන්තය තුල සිටින ව්‍යාපාර ආයතන වලට අයිති කරවන්නේ කෙසේද කියලා. ව්‍යාපාර ආයතන වල අතර දැඩි තරංගයක් වර්තමානයේදී. ඒතකොට මේ ව්‍යාපාර ආයතන වලට අහිතකර වෙන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. අපි බැලුවොත් එම
ව්‍යාපාර ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරන අවස්ථා තමයි මෙතෙන්දි කතා කරන්නේ. එකක් තමයි මේ ව්‍යාපාර අතර තියෙනා වූ දැඩි තරංගය තුල ව්‍යාපාරිකයා ව්‍යාපාරවල ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරනවා. තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න තවත් ව්‍යාපාරවල රහස් ගන්නවා. තොර මෙන්න මේ මාතෘකාවට ඔබට අපි ගණනලා තියෙනවා. ව්‍යාපාර ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරන අවස්ථා. එකක් තමයි ව්‍යාපාරික රහස් සොරා ගැනීම. අර ව්‍යාපාරයේ රහස් මේ ව්‍යාපාරය සොරා ගන්න. උදාහරණයක් දැන් ප්‍රධාන පිළේ බිස්කට් නිෂ්පාදනය කරන සමාගම්වල මේ නිෂ්පාදනය වෙනත සුපවේදීකාරී යෙදෙන පුද්ගලයන් තවත් සමහර ව්‍යාපාරවල අමතර මුදල් ගෙවීම නැත්නම් ලොකු ආදායමක් උපයා ගැනීම අරමුණින් ඒ වට්ටෝරු වල රහස් වට්ටෝරු ලබා දීම සිදු කරනවා. තවත් සමහර පුවත්පත් සමාගම්වල වෙනත ප්‍රවෘත්ති සපයන ව්‍යාපාරවල ආයතනයේ තමන්ගේ ආයතනයේ රහස් තොරතුරු නැත්නම් ප්‍රවෘත්ති තවත් ඒවට දීලා මුදල් ලබා ගන්න. මේ වගේ දේවල් වර්තමානයේ සමාජය තුළ මේ ව්‍යාපාරික දැඩි තරමට දකින්න තියෙනවා. විශේෂයි මේක මේ ආකාරයෙන් විවිධ දේවල් තරගයේ හමුවේ ව්‍යාපාරිකයන් සිදු කරන්න පුළුවන් ඒක කර්මාන්තයේට අහිතකර ආකාරයෙන් වර්තමානයේ වෙනකොට බලපාලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම පිළිතුරු විදියට ඔබ මෙන්න මේ කරුණු හතරක් නම් කිරීම විතර ප්‍රමාණවත්. ඉතින් විශේෂයෙන්ම ප්‍රායෝගික අත්දැකීම් එක්ක මෙවැනි ප්‍රශ්න වල පිළිතුරු දෙන එක අත්‍යවශ්‍යයි. නමුත් ඔබට අපි කරුණු උගන්වලා තියෙන එමෙන්න මම මේ කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. න්‍යායාත්මක කරුණු වලදී ඉතින් ඔබ ඒ කරුණු ලියන එක තමයි අවශ්‍ය වෙන්නේ. ලකුණු භාගය බැගින් ලකුණු 4 දෙකක් වෙනවා කරුණු 4 සඳහා. එතන අපි බලමු පස්වෙනි කොටසේ නැත්නම් තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලකම් 5 ඒකත් අයන් කියලා කොටස් කරලා තිනවා. ඉතින් අයන්ෙන් අහනවා ඔබෙන් ආචාර ධර්ම පද්ධතියක් යන කුමක්ද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු ආචාර ධර්ම පද්ධතියක් කියන්නේ මොකද්ද කියන කලින් ව්‍යාපාරික ආචාර ධර්ම කියන්නේ මොනවද? ව්‍යාපාරික ආචාර ධර්ම කියන්නේ මම හිතන්නේ බොහොම දන්නවා. ව්‍යාපාරය සමන් සමග කටයුතු කරන පාර්ශ්ව සීලුම පාර්ශ්ව වලට යහපතක් සිදුවන ආකාරයට හොඳ නරක අවබෝධයතු කටයුතු කිරීම අපි හඳුනනවා ව්‍යාපාර ආචාර ධර්ම කියලා. එහෙනම් මෙන්න මේ ආචාර ධර්ම කියනවා ව්‍යාපාරික අත්‍යවශ්‍යයි. මෙවැනි ආචාර ධර්ම ලිඛිතව එහෙම නැත්නම් ලිඛිතගත කරාම අපි ඒක හඳුනන ආචාර ධර්ම පද්ධතියක්. එහෙම නැත්නම් මෙතන ඇවිල්ලා ක්ලියර් ගාලා ඔය ඔබලා ගන්න මම ඔබට සටහනේදී න්‍යායාත්මක කරුණු ඉගන්වලා තියෙනවා. ආචාර ධර්ම පද්ධතියක් එහෙම නැත්නම් ආචාර ධර්ම සංග්‍රහයක් කියලා හඳුනනවා. එහෙමනම් ආචාර ධර්ම සංග්‍රහයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරිකට අදාළව සකස් කර සම්මත කරගන්න ආචාර ධර්ම ලිඛිතව ඉදිරිපත් කර විට එය ආචාර ධර්ම පද්ධතියක් කියලා හඳුන්වනවා. එහෙනම් මේ ආචාර ධර්ම විශේෂත්වය තියෙන්නේ ව්‍යාපාර ආයතනයේ නිමත සමස්ත ව්‍යාපාරයෙන්ම මේ ආචාර ධර්ම පිළිපැදීම නැත්නම් මේ ටික පිළිගෙන තිබිය යුතුයි. එහෙනම් මෙන්න මේ කරුණු ටික ඔබ ලියවනම් ඔබට ලකුණු දෙකක් ලබා ගන්න හැකියාව දෙනවා. ඊටාම සරල ප්‍රශ්නයක් ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් යන කුමක්ද? තේන අපි බලමු අවසාන කොටස ආයන්න ආචාර ධර්ම නොපිළිපදින ව්‍යාපාර වලට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් පෙන්වා දෙන්න. මේ ආචාර ධර්ම පිළි නොපදින ව්‍යාපාර වලට මුහුණ දීමට සිදුවන තත්ත්වය. ඒත් අපි බැලුවොත් එහෙනම් මොනවද ආචාර ධර්ම පිළි නොපැදීම තුල ව්‍යාපාර කරන්නේ? ප්‍රධානම දේ තමයි මේ අපි ගතකම අපි කතා කරා ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ව්‍යාපාර ආචාර ධර්ම කියන දේ මම තවදුරටත් බලුවොත් නැවතත් බලුවොත් එම ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ ව්‍යාපාරයක තමන් සමග කටයුතු කරන සියලු පාර්ශ්වවලට යහපතක් සිදුවන ආකාරයෙන් හොඳ නරක අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තමයි ආචාර ධර්ම කියන්නේ. ඒක ලිඛිතගත කරාම අපි සංග්‍රහය කියනවා නැත්නම් පද්ධතිය කියනවා. එහෙමනම් මෙන්න මේ තවදුරටත් බැලුවොත් අපි එනම් අපිට කියන්න පුළුවන් දේ තමයි අපි මේ ආචාර ධර්ම කවුරු වෙනුවෙන්ද ඉටු කරන්නේ නැත්නම් අපි අතනදී මේ හැඳින්වීමේදීම කතා කරා ආචාර ධර්ම එහෙම නැත්නම් ඉටු කළ යුතු පාර්ශ්වයන්. කවුද එහෙනම් මේ ආචාර ධර්ම ඉටු කරන පාර්ශ්වයන්?
ආචාර ධර්ම ඉටු කර පාර්ශවයනේ ගනුදෙනුකරුවෝ, අයිතිකරුවෝ, සේවකයන් සහ ප්‍රජාව නැත්නම් සමාජය. මෙතන සමාජය කියලා ගන්නවා අපි. අයිතිකරුවෝ, ගනුදෙනුකරුවෝ, සේවකයෝ, සමාජය නැත්නම් ප්‍රජාව. මෙන්න මේ පාර්ශව අතර තමයි අපි මේ ආචාර ධර්ම පද්ධති මෙත ආචාර ධර්ම ඉටු කළ යුතු වෙන්නේ. එහෙනම් දරුවනේ ඔබෙන් අහන ප්‍රශ්නයට අනුව ඔබ දැනගත යුතුයි. එහෙනම් ආචාර ධර්ම පිළිපදින්නේ නැහැ කියන්නේ මෙන්න මේ පාර්ශව අතරට අකටයුතුකම් කරනවා කියන්නේ. එහෙනම් මොනවද සිදු වෙන්න පුළුවන්? එකක් තමයි ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතිය ආරක්ෂා වන පාර්ශවයේ අයිතිකරුවෝ, සේවකෝ, සමාජය මේ නම් කරා. එහෙනම් අයිතිකරුවන් සතුටටපත් නොවීම. එක පාර්ශවයේ අයිතිකරුවෝ කියන්නේ එහෙනම් ඒගොල්ලෝගේ ආචාර ධර්ම ආරක්ෂා කරන්නයි කියන්නේ අයිතිකරුවෝ සතුටින් නෙමෙයි. ගනුදෙනුකරුවෝ තවත් ආචාර ධර්ම ඉටු කළ යුතු පාර්ශවයක් ව්‍යාපාරයක් විසින්. නමුත් ඒ අයට ආචාර ධර්ම ඉටු කරන්නේ කියන්නේ අන්න ගනුදෙනුකරුවෝ තෘප්තිමත් වෙන්නේ සතුටින් නෙමෙයි. ඊළඟට සේවකයෝ තවත් පාර්ශවය. සේවකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. එයි මේ ව්‍යාපාරයේ ආචාර ධර්ම සුරකින්නේ. හතරෙන් පාර්ශවයේ ප්‍රජාව නැත්නම් සමාජයේ අප්‍රසාදයට ලක් වෙනවා. එහෙනම් අන්න අපි දන්නවා ආචාර ධර්ම පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ආචාර ධර්ම මේ පද්ධතිය මගින් ආවරණ වෙන පාර්ශව ටික දානම පාර්ශව හතරයි. මෙන්න මේ පාර්ශව හතරට යුතුයකම් ඉටු කිරීමක් සිදු වෙන්නේ ආචාර ධර්ම නොපිළිපදින ව්‍යාපාරවල. ඒ තුල අයිතිකරුවෝ, ගනුදෙනුකරුවෝ, ඊළඟ සේවකයන් සහ සමාජය නැත්නම් ප්‍රජාව අසතුටටපත් වෙනවා. මේ පාර්ශවක සතුටින්. නම් මේ පාර්ශව අතර තෘප්තිමත් නොවීම, ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීම තමයි ව්‍යාපාරයකට මුහුණ පාන සිදුවන තත්ත්වය වෙන්නේ. ඉතින් මෙන්න මේ පිළිතුරු ලියුවනම් ඇත්තටම ඔබට ලකුණු දෙක ලබා ගන්න හැකි. එක කාරණයකට ලකුණු භාගයේ බැගින් ලකුණු දෙකක් එන්නේ. ඉතින් මම හිතන්නේ ඔබට මම අද කතා කරන තුන්වෙනි ප්‍රශ්නයක් පැහැදිලි වෙන්නේ නැති කියලා. මම නම් දරුවනේ නැවත අපි හඳුන්වමු හතරවෙනි ප්‍රශ්නය සමග.